දැසිල් දෙනාම ධර්ම ශ්‍රවණය කිරීමට පෙර සිල් සමාදන් වූ හැර පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කිය. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස අභිත්තරේත කල්යාණේ පාපාචිත්තං නිවාරේ දන්දං හි කරොතු පුඤ්ඤං පාපස්මින් රමති මනෝති කාරුණික වාසනාවන්ත බෞද්ධ පින්වත්නි නිකිණි පුන් පොහෝ දින පට්ටිවිල ශ්‍රී සෛලාරාම විහාරස්ථානයේ පොහෝ දෑසන පවත්වනු ලබන ධර්ම දේශනාවයි මේ ශ්‍රවණය කරන්නේ. අද දින සිල් සමාදන් වී සිටින උපාසක උපාසිකාවන් දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ දුවදරුවන් ලක්වාසී සියලුම දෙනා මේ ධර්ම දේශනාවත් එක්ක සම්බන්ධ වෙමින් බෞද්ධ අපට ඉතාමත් වැදගත් වූ බොහෝ දිනක අර්ථාන්විතව තම ජීවිතය ගත කරන්න
හොඳම අවස්ථාවක් බවට පත් කරගැනීමේ අරමුණින් යුක්තවයි මේ උතුම් ධර්ම දේශනාව හා සම්බන්ධ වෙමින් ඒ ශ්‍රවණය කරා. ජීවිතයේ අපට අපි හැම දිනාටම පුදුමාකාර ව්‍යසනයකට මුහුණ පාන්න වෙලා තිබෙන කාල පරාසයක්. පන්සල් වල බොහෝ දින සිල් සමාදන් වූ උපාසිකාවන්ගෙන් උපාසක මහත්වරුන්ගෙන් පිරී යන කාලයක් තුල අපට මේ විදියට මාධ්‍ය හරහා මේ දහම් පදයක් දේශනා කරන්න ලැබෙයිද කියලා අපි කවදාවත් මෙහෙම හිතුවේ නැහැ. නමුත් මේ දේවල් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ දහම ඉතාමත් වැදගත් වන කාල පරාසය තමයි මේ වකවානු. දහමේ පිහිට, දහමේ තිබෙන හරය, දහමේ තිබෙන නිවැරදි බව අපට ඉතාමත් මැනවින්ම ප්‍රත්‍යක්ෂ වන කාලය තමයි මේ කාලය. එදා බුදුරජාණන් වහන්සේ මිගදායෙන් අපට දේශනා කළ මේ දහම් පණිවිඩයේ 2600 ගණනකට මත්ින් ජීවත් වෙන අපිට එය ඉතාමත් වැදගත් වූ දහම් කාරණා බවට පත් වෙනවා. කනගාටුවට කාරණා වන්නේ සමහරුන් මේ දහම් පදයක් ශ්‍රවණය කිරීමෙන් තමන්ගේ ජීවිතයට අදාළ නොවේතයි කියන මේ අගුණ අන්ධකාරයෙන් ගැලිලා, අන්ධකාරයේ ගිලිලා ඒවා පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීම. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ ඇසිරෙන්නා ධර්මයේ තුලින්ම තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න. ඒ ජීවිතය ආරක්ෂා කරගන්න අපට තිබෙන දහම් මාර්ගයේ හැර වෙන දෙයක් අපට නැහැ. ඒ නිසා තමයි ධර්මයේ ඖෂධයකට උපමා කරන්නේ. ඖෂධ අපි මේ කාලය තුල මොනතරම්නම් භාවිතා කරනවද? ඖෂධයකින් තොරව අපේ ජීවිතේ පවතියයි අපිට කියන්න බැරි තරම් අපිට ඖෂධ ඉතාමත්ම වැදගත් වෙලා තිබෙනවා. අන්නේ ඖෂධයක් හා සමාන ඒ තමයි මේ ධර්මයේ කියන්නේ. අපි මේ භෞතික ලෝකේ ලබා ගන්නා මේ ඖෂධ තුලින් එනත්නම් බෙහෙත් තුලින් මේ භවයේ අපි නිරෝගීතාවයක් ලබා ගත්තත් ඒක සදාකාලිකව අපට පවත්වාගෙන යන්න බැහැ. අපට සදාකාලිකව මේ ඇතිවෙන දුක් වේදනා නැති කරගන්න තිබෙන උතුම් ඖෂධය තමයි ධර්මයේ නැමැති ඖෂධය. එනිසා ධර්මයේ නැමැති ඖෂධය අපිට බොන්න පානය කරන්න කියලා බුදුහාමුදුරුවෝ අපට දේශනා කරවදාළා. එනිසා අපි ධම් පිපාසාවෙන් වෙදී සිටින මේ සුවාසක් වූ දිනාට මේ ධම් පදයකින් තෝරාගත් ගාථාවක් මුල් කරගෙන දේශනා කරන මේ ධම් පදයක් එක පදයක් හරි ජීවිතයට අදාළ කරගන්න. ඒ ධම අනුව ජීවිතය ගත කරන්න. ඒ අනුව තමන්ගේ ජීවිතය සැපවත් කරගන්න. අපි අද ජීවත් වෙලා අපි හෙට මිය පරලෝකියත් අපිට ඒන් කමක් නෑ. අපිට අවශ්‍ය කරන ගුණ ධර්ම අපි සිද්ධ කරගෙන තිබෙනවා කියන මේ සතුට අපේ ජීවිතේ පුරා අපි ලබා ගන්න ඕනේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ ධම් ශ්‍රවණය කරලා ඒ ධමයේ නිරත වෙලා ධමයට අනුකූල ජීවිතය ගත කරන්න. මේ දරුවන් නැතුණු ඔබ සෑම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනාවෙන් යුක්තව මමගේ මාතෘකාව කරගත්ත දහම් කාරණා කිහිපය තාමත් සුළුවෙන් විග්‍රහ කරමින් මේ ධර්ම දේශනාව මා පටන් ගන්නවා. කාර්මික පින්නත්ටි මේ මාතෘකා කරගත්ත ගාථා පාඨයේ ඔබ සෑම දිනා සමහර විට අසා තිබෙන ගාථාව.
ශ්‍රවණය කර තිබෙන ගාථාව. සමහර අයට අර්ථයත් එක්ක පාඩම් තිබෙන ගාථාව. ඒ නිසා මේ ගාථාවේ තිබෙන ඉතාමත් වටිනා කරුණු කිහිපේ ජීවිතේට හරිම වැදගත්. ඊට මත්තෙන් මට මතක් වෙනවා මේ දහම පිළිබඳව. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දහම් කාරණා කිහිපයට වඩාත්ම වැදගත් වන්නේ එදාට වඩා මම හිතන්නේ අදට. බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවන් වර්තමානයට ගලපා ගන්න අපිට පුළුවන්කම ලැබෙනවා නම් මේ සියලු ප්‍රශ්න වලට විසඳුම අපිට ලබා ගන්න පුළුවන්. අන්න එහෙම සූත්‍රයක් තමයි අංගුත්තර නිකායේ තික නිපාතේ එන දේවදූත වර්ගයේ එන මේ දේවදූත සූත්‍රය. බුදුහාමුදුරුවෝ දේවදූතයන් 3 දෙනෙක් මුල් කරගෙන මේ මනුස්ස ජීවිතයේට වැදගත් වෙන කරුණු 3ක් අපට දේශනා කරනවා. එදා දේශනා කරපු මේ සූත්‍රය අදට අපිට හරි වැදගත් වෙනවා. දේවදූතයෝ 3 දෙනෙක් අපේ ජීවිතය සකස් කරන්න අපිට නිරන්තරයෙන්ම පෙනී සිටිනවා. මේ දේවදූත සූත්‍රයේ සඳහන් වන පරිදි එක් මිනිසෙක් මනුෂ්‍යාත්ම භාවයේ ලබාගෙන ජීවිතය ලබලා දස පව් දස අකුසල් වල නිමග්න වෙලා එයාගේම තන දුස්චරිතයේ හැසිරීලා ප්‍රාණඝාත ආදී අකුසල කර්ම වල නිමග්න වෙලා මුළු ජීවිත කාලයම ගත කරලා මිය පරලොව ගිහිල්ලා ඔහු යම ලෝකයට යනවා. යමපල්ලන් දෙදෙනෙකු ගෙනවිත් ඇවිත් මේ මිනිසයා අරගෙන ගිහිල්ලා යම රජුරවන්ට පෙන්වා සිටිනවා. අන්නේ වෙලාවේ මේ යම රජුරවන්ට පෙන්වා සිටින මේ මිනිසයා පිළිබඳව මේ යමපල්ලන් යම රජුරවන්ට ප්‍රකාශ කරනවා. ස්වාමීනි මේ පැමිණි පුච්චලයා මනුස්ස ලෝකේ ජීවත් වෙලා ඉන්න කාලයේ තුල තමන්ගෙන් විය යුතු යුතුයකම් ටික සිද්ධ කරේ නැහැ. අම්මා හඳුනගත්තේ නැහැ, තාත්තා හඳුනගත්තේ නැහැ. එයාගේම තමයි සමාජයේ ජීවත් වුණු දුවදරුවන් හඳුනාගත්තේ නැහැ, සත්පුරුෂය හඳුනාගත්තේ නැහැ, ගුණධර්ම හඳුනාගත්තේ නැහැ. ඒ සියලු දේවල් අමතක කළ මුළු ජීවිත කාලයම ගත කරේ මේ පස් වූ දුස්චරිතයන්ගෙන් යුක්තව. එහෙම ලාමක ගති පැවතුම් නැතුව ජීවිතයේ ගත කළ අවසානයේ මරුණයින් පස්සේ තමයි මේ අපි ඔබ වහන්සේ සමීපයට අරගෙන පැමිණෙන්නේ. මෙන්න මේ වෙලාවේ මේ යම රජුව අහනවා මේ පුජ්‍යලයාගෙන් ඔබ මනුස්ස ලෝකේ ඉන්න කාලය තුල මේ කියපු කාරණාවන් මත කරේ. නුඹට අවස්ථාවක් තිබුණේ නැත්ද කුසල ධර්ම වල නිරත වෙන්න. අන්නේ වෙලාවේ මේ පුජ්‍යලයා නැවත ප්‍රකාශ කරන ස්වාමීනි මට ඒ කුසල කර්ම වල නිමග්න වෙන්න ඒවැ කටයුතු කරන්න කිසිම අවස්ථාවක් මට යෙදුනේ නැහැ. මම යොදාගත්තෙත් නැහැ. මවගේ ජීවිතයේ ගත කරේ මම මේ වගේ නොඑක් විදිහේ අපරාධ කරමි. ඒ නිසා තමයි මට අද ඔබතුමා ඔබ වහන්සේ සමීපයට පැමිණෙන්න සිද්ධ වුණේ. අන්නේ වෙලාවේ මේ යම රජුරු මොහුට ප්‍රකාශ කරනවා තමන්ගේ අම්මවත් තාත්තවත් සහෝදරියෙක්වත් දරුවෙක්වත් ගුරුවරයෙක්වත් වෙන යම් කෙනෙක් නෙවෙයි තමන්ට අදාළ වෙච්ච මේ සියල්ල සිද්ධ කරේ. තමන් විසින්මයි සිද්ධ කරගත්තේ. තමන් විසින්ම සිද්ධ කරගත්ත නම් තමන්ට ඒකාන්තයෙන්ම මේ ඵල විපාක තමන් විසින්ම ඒකාන්තයෙන්ම දැනදිය යුතුයි. තමන් විසින්ම විපාක විඳිය යුතුයි කියලා මේ යම රජුරු මේ පුච්චලයාට ප්‍රකාශ කරනවා. අන්නේ වෙලාවෙන් නැවතත් මේ යම රජුරු අහනෝන් මනුස්ස ලෝකේ ජීවත් වෙන කාලේ දැක්කේ නැද්ද? දේවදූතයෝ 3 දෙනෙක් ස්වාමීනි මම දැකලා නැහැ. මේ යම රජුරු අහනෝන් ඔබ දැකලා නැත්ද? පළමු දේවදූතයා පිළිබඳව මේ දේවදූත සූත්‍රයේදී පැහැදිලි කර දෙනවා. නුඹ දැක්කේ නැත්ද? පළමුවෙන් වයසට ගිය කාන්තාව
වයසට ගිය පිරිමියෙක් දැක්කේ නැහැ. මේ මහලු වෙච්ච මේ කාන්තාව හෝ මේ පිරිමියාගේ ස්වરૂපය කල්පනා කළ බලන්න. හිස කෙස් සුදු පාට, රැලි වැටුණු දත් හැදුණු, ඇස්පේන් නැති හැරමිටින් ගමන් කරන, කුදු වෙච්ච ශරීරයක් තිබෙන, දකින්නන්ට අප්‍රසන්න වූ ශරීරාංගයන්ගෙන් යුක්තව ජීවත් වන මේ වයසට ගිය පුච්චලයා දැක්කේ නැද්ද? ස්වාමීනි, මම අනන්තවත් දැකලා තිබෙනවා. නමුත් ඔවුන් පිළිබඳව මම සොයා බැලුවේ. අන්නේ වෙලාවේ අහනවන ඔබ කල්පනා කරේ නැද්ද? මේ වයසට ගිය මේ වගේ පුච්චලෝ දැක්කම මට දවසක මේ විදියටම තත්ත්වයකටපත් වෙනවා කියලා කල්පනා කරේ නැද්ද? එහෙම කල්පනා කරා නම් අද නුඹට මෙතින්ට එන්න හේතුවක් යන්නේ නැහැ. කල්පනා නොකරපු නිසා අද නුඹට මේ යම ලෝකයට එන්න සිද්ධ වුණා. මෙහි ඵල විපාක හරි දරුණු හරිම කටුකයි. ඒවා විඳින්න නුඹට ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. පළමුවන දේව දූතයා තමයි මේ මහලු මිනිසයා. මහලු මිනිසයා දිහා බලලා අපි හිතන්න ඕන අපි දවසක මේ වගේ මහලු තත්ත්වයටපත් වෙනවා කියලා. බලන්න පින්වත්නි, වර්තමාන සමාජයේ තුල අපට මේ කොච්චර වටිනා දේව දූතයෙක්ද? වර්තමාන සමාජයේ තුල ජීවත් වෙන බොහෝ පිරිස් කල්පනා කරන්නේ වයසට අභියෝග කරමින් වයස හංගගෙන අපි ජීවත් වෙන මහන්සි ගන්නවා. මහන්සි අරගෙන අපි උත්සාහවන්ත වෙනවා නම් හොඳයි. නමුත් ගුරුවට සමාජයට මෝනිච්චාවට පින්නා දෙමින් මේ සමාජයේ තුලම ජීවිතය ගත කරන්න හදන්නේ තමන් තුල තාරුණ්‍යයෙන් යුතු ජීවිත තිබෙනවා කියලා. නම් අපි හැමදෙනාගේම ජීවිත දිහා බැලුවම අපට පේනවා මේ වයසට යන්න අපේ ඉන්ද්‍රියන් විකල් වෙනවා. ඉන්ද්‍රියන් විකල් වෙනකොට අපට සීලාදී ගුණධර්ම වල නිරත වෙන්න බෑ. අපේ තරුණ සමාජය බොහෝ අය කල්පනා කරන්නේ අපි වයසට ගියාම සිල් රකින්න. අපි වයසට ගියාම අපිට පන්සල් වලට යන්න පුළුවන්. වයසට ගියාම අපිට මේ පින්දාම් සිද්ධ කරගන්න පුළුවන් කියලා. වත්මන් සමාජයේ තුල බලන්න අපට පුවත්පත් වලින් රූපවාහිනී මාධ්‍ය තුලින් ජනමාධ්‍ය තුලින් දකින්න අසන්න ලැබෙන්නේ වයසට ගිය මිනිස්සු විතරමද මරණයටපත් වෙන්නේ කියලා. අපේ ජීවිත පිළිබඳව අපට කොයි වෙලාවෙ කොයි මොහොතේ මරණයටපත් වෙනවාද කියලා කියන්න බෑ. ඊතරම් අපේ ජීවිත අවිනිශ්චිත වෙලා තිබෙනවා. ඒ නිසා අපි හැමදෙනාම වයසට යනවා කියන කල්පනා කරගෙන අචේව කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගත අද කළ යුතු දේ අදම අපි කරන්න මහන්සි ගන්න. එහෙම මහන්සි ගත්තම අපට යම් දවසක අපි වයසට ගියාම ජීවිතයේ දිහා නැවත හැරී බලන සතුටු වන්න පුළුවන්. අපේ ළමා කාලයේ තුල අපේ තරුණ කාලේ අපි මැදි වියේදී මේ වගේ දේවල් සිද්ධ කරා අපි සමාජයට මේ ජාතියට මේ ආගමට බොහෝ දේවල් සිද්ධ කරා කියලා ලබන සතුට අපට ලබන්න පුළුවන්. අනිත් සතුට ලබනවා නම් මේ හොඳ දේවල් සිද්ධ කිරීම තුළින්. මේ හොඳ දේවල් කරා නම් අද අපට මේ වගේ ජීවිත ගත කරන්න ලැබෙන්නේ නැහැ කියලා දුක් වෙන බොහෝ මහලු අයට ලොකු ආදර්ශයක් බවට පත් කරගන්න. ඒ නිසා අපේ ජීවිත අපි මහලු වෙනවා කියන මේ පණිවිඩය ලබාගෙන අපි හැමදෙනාම නිරන්තරයෙන්ම කටයුතු කරන්න ඕන කියන මේ පණිවිඩය තමයි අපට ලබා දෙන්නේ. මේ යම රජු රෝහණව දෙවන දේව දූතයා නුඹ දැක්කේ නැද්ද? නුඹ දැක්කේ නැද්ද මනුස්ස ලෝකේ ජීවත් වෙන කාලේ ලෙඩ වෙන මිනිස්සු? ස්වාමීනි මම අනන්ත දැකලා තිබෙන ලෙඩ වෙන මිනිස්සු. ඒ ලෙඩ වෙන මිනිස්සු දිහා දැකලා නුඹ හිතුවේ නැද්ද නුඹ ලෙඩ වෙනවා කියලා? ස්වාමීනි මම එහෙම කල්පනා කරේ නෑ. එහෙනම් නුඹට මෙතෙන්ට එන්න අවස්ථාව සලසා දුන්නේ නුඹේ අම්මවත් තාත්තවත් සහෝදරයෙක්වත් දරුවෙක්වත් නෙමෙයි තමන්මයි. අද මේ බලන්න මේ සූත්‍රයේ මේ වටිනාම දේව දූතයා අදට අපිට ලස්සනට උපමා කරගන්න පුළුවන්. ආදර්ශයක් බවට පත් කරගන්න පුළුවන්. දේව දූත සූත්‍රයේ ගැන්වෙන
අපි හැමදෙනාම ලෙඩ වෙනවා කියන සංකල්පය අපි ඇති කරගන්න ඕනේ. මේ වර්තමාන කාලේ අපි දන්නවා කොරෝනා වදුරෙන් කොච්චරනම් දහස් ගණන් නෙමෙයි ලක්ෂ සංඛ්‍යාත නෙමෙයි කෝටි සංඛ්‍යාත මිනිස්සු ලෙඩ වෙලා තිබෙනවා. ඒ නිසා අපි හැමදෙනාම හිතන්න ඕන කොරෝනා හැදෙන්නේ අනුන්ට විතරක් නෙමෙයි Tamanටත් හැදෙනවා. අනුන් විතරක් මේ කොරෝනා හැදෙලා මැරෙන්නේ Tamanුත් මැරෙනවා කියන සිතුවිල්ල ඇති කරගන්න ඕන. එහෙමනම් අපේ යුතුයකමක් තමයි මේ රෝගී තත්ත්වෙනපත් වෙන ආකාරය ගැන අපි අවබෝධ කරගන්න. රෝගී වෙන ආකාර පිළිබඳව නොයෙක් මේ දේවල් පැහැදිලි කිරීම අපට නිරන්තරයෙන් ඇහෙනවා. ඒ නිසා රෝගී වෙන හේතු අපට තිබෙනවා. එනම් මේ භයානක රෝගී තත්ත්වයෙන් අපට නිදහස් වෙන්න, බේරෙන්න, ජීවිතය රැක ගන්න තිබෙන ආකාර මේ රෝගී වෙන ආකාරය තුලින් අපට අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙනවා. අපි පළඳින මේ මුඛ ආවරණය එක භාවිතා කළා අපි මහා පාරේ දානවන එක වැරදි. අපි තැන් වල අපි කෙලගසනවන එක වැරදි. නිරන්තරයෙන් මේකම මුඛ ආවරණය අපි දවස් ගණනාවක් පාවිච්චි කරන එක වැරදි. අපි මහජනයා ගැවසෙන තැන් වලට මේ දේවල් නොගෙන අරගෙන යනවන එක වැරදි. එනිසා අපි ජීවිත අපි රැක ගන්න අපි මහන්සි ගන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන් ආම්දුරුවොත් මේ මුඛ ආවරණයක් නැතුව නේද බණ කියන්නේ කියලා. මම මෙතෙන්ට එනකම් මුඛ ආවරණයක් පැනඳගෙන මේ බණ කියන්න පහසු නිසා තමයි මේක අයින් කළා මම බණ ටික කියන්නේ. ඒ නිසා අපිට මේ ලෙඩෙන් බේරෙන්න නම් මේ ලෙඩෙන් අපේ ජීවිතය රැක ගන්න නම් අපි හැමදෙනාම සුරක්ෂිත වෙන්න ඕන. තමාට බිය වෙන්න. තමාව රැක ගන්න. තමා රෝගියෙක්යි නිරන්තරයෙන් හිතුවොත් අනිකාට බෝ වෙන අවස්ථාවල් කරගන්න පුළුවන්. ඒ නිසා රෝගී වන මිනිස්යා දිහා බලලා අපි ජීවිත සකස් කරගන්න. අපි දවසක රෝගී වුණාම මේ වගේ මැරෙනවා කියලා අපිට හිතෙන්න ඕන. දැන් බලන්න ඔක්සිජන් නැතුව මිනිස්සු කොච්චර දුක් වේදනා විඳිනවද කියලා. හුස්ම ගන්න බැරුව මොනතරම්නම් දඟලනවද? ඉස්පිරිතාලට යාගන්න බැරි ඉස්පිරිතාල ගේට්ටු ළඟ මිනිස්සු මැරෙනවනම් අපි දවසක ලෙඩ වෙලා මෙතෙන්ට යනවා කියලා අපි සිතන්න ඕන. එහෙම කල්පනා කරාම අපිට අපේ ජීවිත කොච්චරනම් සුවපත් කරගන්න පුළුවන්. බලන්න දේවදූත සූත්‍රයේ උගන්වන මේ දෙවන දේවදූතයා වන ලෙඩ වෙච්ච පුච්චලයාගෙන් අපට කොච්චරනම් ආදර්ශයක් අරගන්න පුළුවන්ද? අපේ ජීවිත සුවපත් කරගන්න. ඒ නිසා මේ වසංගත තත්ත්වයක් පවතින මේ වකවානුව තුළ අපි අපේ ජීවිත සුරක්ෂිත කරගන්න, අන් අයගේ ජීවිත සුරක්ෂිත කරගන්න අපි හැමදෙනාම කල්පනා කරගෙන ජීවිතය ගත කරනවා නම් ඒකම අපි මේ සමාජයට කරන ලොකුම මෙහෙවරක් බවට පත් වෙනවා. තුන්වෙනි දේවදූතයා තමයි මරුණු පුච්චලයා. යම රජු රෝහානවා මේ පුච්චලයාගෙන් ඔබ දැක්කේ නැද්ද මරුණු අය මේ මනුස්ස ලෝකේ ජීවත් වෙලා ඉන්න කාලය තුල? ස්වාමීනි මං අනන්ත දැකලා තිබෙනවා. නමුත් මේ මැරෙනවා කියන සංකල්පය මගේ සිතට ආවේ නැහැ. එහෙම පැමිණියා නම් මම මේ වැරදි පස්පව් දස අකුසල් කරන්නේ නැහැ. යම රජු රෝහානවා මෙතෙන්ට එන්න කර අවශ්‍ය කරන මේ සියලු අකුසල කර්ම නුඹේ අම්මවත් තාත්තවත් දරුවෙක්වත් සහෝදරයෙක්වත් වෙන යම් කෙනෙක්වත් නෙමෙයි සිද්ධ කරේ, Tamanමයි සිද්ධ කරගත්තා. එනිසා අපි යම් දවසක මැරෙනවා කියන සිතුවිල්ල අපි ඇති කරගන්න බලන්න. කෝටි ප්‍රකෝටි ගණන් තිබෙන මිනිස්සු, කොච්චර නන්දානිය තිබෙන මිනිස්සු කොරෝනා හැදිලා මැරිලා යනවා. එක ධනියේ අල්ප මාත්‍රයක් අරගෙන යනවා. අරගෙන යන්නේ. ජීවිතේ මොකද්ද කියලා හිතෙනවා. අනුන් රවට්ටන, අනුන්ට වංචා කළ, අනුන්ට බොරු කියලා, අනුන්ට උගුල් නටවල මේ ලබාගත් ධනියෙන් දශමයක් අරගෙන යනොද මැරෙන දවසට? කිසිවක් අරගෙන යන්නේ නැහැ. අරගෙන යන්නේ නැහැ. මැරුණන් පස්සේ අපි බලල්ලු වගේ විසි කරලා අපි පුච්චලා දානවා නේද? ආගමික වත් පිළිවෙත් කරන්න කීයෙන් කී දෙනාටද? ගෞරව කරන්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද? පවුලේ කීයෙන් කී දෙනාටද දකින්න ලැබෙන්නේ?
එච්චර අවාසනාවන්ත වෙන්නේ අපි ඇයි? ඒ නිසා මරණය කියන එක අපි කල්පනා කරගන්න. මරණය සර්ව සාධාරණ සියලු දෙනාටම. මරණයේ ධර්මතාවය අපි හැම දිනාටම පොදුනා. ඒ පොදු ධර්මතාවය අවබෝධ කරගෙන අපි ජීවිත ගත කරා. අනේ නිසා තමයි බුදුහාමුදුරු දේශනා කරේ මේ දේවදූත සූත්‍රයේදී මෙන්න මේ දේවදූතයන් වැනි පුජ්‍යලයන් තුන්දෙනෙක් උපමා කරගෙන අපේ ජීවිතය සකස් කරගත්තම මේ උතුම් කුණ පොහොදා දින අපේ ජීවිත සුවපත් කරගන්න පුළුවන්. මේ ධර්මංගය අනාගතය සාර්ථක කරගන්න පුළුවන්. මේ සිල් සමාදන් වෙච්ච සියලු දෙනාගේම ජීවිත සුවපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා පින්නතුන් හැමදෙනාම මේ නිකිනි පුන් පොහොදා දින මේ උතුම් ධර්ම දේශනාව තුළින් මාදහස් කළේ කුසල් වඩන්න ඕන කියන අදහස. කොහොමද අපි කුසල් වඩා වර්ධනය කරගන්නේ කියන එක තමයි මේ ගාථාව තුළින් පැහැදිලි කර දුන්නේ. අභිත්තරේත කල්යාණී පාපා චිත්තං නිවාරේ දන්දං කරොතු පුඤ්ඤං පාපස්මරමති මනෝ. මේ ගාථාව දේශනා කරේ ඒක සාටක බ්‍රාහ්මණයාට. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ එකම සලුවක් තිබුණු උතුරු සලුවක් තිබුණු බ්‍රාහ්මණයෙක් සහ බැමිණියක් ජීවත් වුණා. මොන් දෙදෙනාට එකම මොහොතේ එකම ගමනක් යන්නේ නැහැ. ඇයි? එක සලුවක් තිබුණ නිසා. සැමියා යනවනම් බිරිඳ ගෙදරට වෙලා ඉන්න. බිරිඳ යනවනම් සැමියා ගෙදරට වෙලා ඉන්න. දිනක් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා කියන ආරංචිය ඇහෙනවත් එක්කම මේ දෙදෙනා කල්පනා කරනවාද බුදුහාමුදුරුවෝ වැඩම කරලා අපි දෙන්නම යන්න ඕන බණ අහන්න. දෙන්නට ප්‍රශ්නයක් තිබෙනවා. ස්වාමීනි අපිට තිබෙන එක උතුරු සරුවේ කොහොමද අපි දෙන්නම ගමන් කරන්නේ? මේ බ්‍රාහ්මණයා යෝජනා කරනවා තමන්ගේ බිරිඳට නුඹ දවල් කාලේ කියලා බණ ටික අහන්න බුදුහාමුදුරුවෝ. රාත්‍රී කාලේ කාන්තාවන්ට ගමන් බිමන් යාමෙතන හොඳද? එනිසා රාත්‍රී කාලේ යනවට වඩා හොඳයි දවල් ගිහිල්ලා බණ ටික. මම රාත්‍රී කාලේ ගිහිල්ලා බණ අහන්නම් කියලා. ඒ ගිවිසගත්ත විදියට පොරොන්දු වෙච්ච විදියට කතා කරගත්ත විදියට මේ දෙන්න බලන්න කොච්චර අඹසැමි යුවලක් විදියට ලස්සනට ආදරයෙන් කරුණාවෙන් යුක්තව තමන්ගේ ගැටලු තමන් විසඳ ගන්නවද කියන එක මේ ඒක සාර්ථක බ්‍රාහ්මණයාගේ කතා වස්තුවෙන් අපිට පැහැදිලි කර දෙනවා. ඒ නිසා මේ බ්‍රාහ්මණයා තමන්ගේ බිරිඳ උදෑසන කාලේ දවල් කාලේ බණ අහන්න යවලා දවල් කාලේ ගෙවිලා ගියා. රාත්‍රී උදා වෙනවත් එක්කම සවස් කාලේ සඳෑබෑවගේ අර එකම සලුව දමාගෙන බණ අහන්න යනවා. ධර්මශාලා පුරාමට මිනිස්සු පිරීලා මේ අතර කුසල රජතුමාත් ඇවිල්ලා බණ අහන්න ධර්මශාලාවේ මුලින්ම වාඩි වෙලා ඉන්නවා. ඒක සාටක බ්‍රාහ්මණයා ගියා පිතාමත් සිනගේ වැඩි පැත්තකට වෙලා ඉඳගෙන බණ ටික ඇහුවා. යාම කිහිපයක් ගත වුණා. බණ පිළිබඳව ඉතාමත් නිර්වෘල් අවබෝධයක් ඇති වුණා. අනේ බුදුහාමුදුරුවෝ බණ කියන්නේ මටමයි. බුදුහාමුදුරුවෝ බණ ඉතාමත් වැදගත්. බුදුහාමුදුරුවෝගේ බණ වලින් මගේ ජීවිතේ මට සකස් කරගන්න පුළුවන් නිවැරදි මාර්ගය මම දැනගත්තා. අනේ මේ බණට මම බණ පරිස්කාර විදියට මොනවද පූජා කරන්නේ? මම දුප්පත් බ්‍රාහ්මණයෙක් කල්පනා කරනවා. අද මම මේ බණ ධර්ම දේශනාව සඳහා පරිස්කාරයක් පූජා කරනවා. කල්පනා කරා කිසිවක් තිබුණේ නැහැ. දෙන්න තිබුණ එකම දේ තමයි මේ එකම සලුව. කල්පනා කරනවා මේ සලුව දීලා මම පින් සිද්ධ කරගන්න ඕන. ආයෙත් කල්පනා කරන මේක දීලා කොහොමද? මගේ බිරිඳටයි මටයි ගමනක් යන්න තියෙන එකම සලුව. මේක දීලා අපි දිනට ගමනක් බිමනක් යන්න බැරි වෙයි. ඒ නිසා දෙන්න බෑ කියලා නැවතත් හිත හදාගත්තා. ආයෙත් බනහනවා. නැවතත් බනහනවා. ටික වෙලාවක් ගමන ආයෙ හිතෙනවා නෑ මම මේ සලුව දෙන්න ඕන. මේ සලුව අනිවාර්යෙන් පූජා කරන්න ඕන ධර්ම පරිස්කාරය. ආයෙත් ටික වෙලාවකට නෑ මේක දීලා කොහොමද? අපිට තියෙන එක මේක සලුවයි.
මේ බ්‍රාහ්මණයා දැන් කල්පනා කරනවා තමන්ට තිබෙන එකම සාටකයේ සලුව පූජා කරන්න ඕන. එහෙම කල්පනා කර කර ඉන්න අවස්ථාවක සැරේටම මේ බ්‍රාහ්මණයා අර විශාල පිරිසක් බණහගෙන ඉන්න මේ ධර්මශාලාව කෙළවරේ ඉඳලා මම දිනුවා කියලා කෑ ගහලා එක සැරේටම සතුට ප්‍රකාශ කළා. මිනිස්සු බලනවා මේ බ්‍රාහ්මණයා දිහා. කුසල් රජතුමා බලනවා මම මේ රටේ පාලකයා. මම ඉන්න තැනත් මේ කවුද මේ කෑ ගහන්නේ කියලා. එක පැත්තකින් බුදුරජාණන් වහන්සේ ඉන්න තැන. අනිත් පැත්තෙන් මම ඉන්න තැන. මේ දහම් සභාව තුල මේ විදියට කෑකෝ සංඝානි ඇයිද කියලා. අන්නේ වෙලාවේ මේ බ්‍රාහ්මණයා පිළිබඳව මේ බ්‍රාහ්මණයාගේ ස්වરૂපය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ පැමිණි සියලු දෙනාටම මනාව දේශනා කළා. තමන්ගේ සිත දීම සඳහා සකස් කරගන්න. අර දෙන්න බෑ කියන මේ ලෝභී සිත ජයගත්තා. ඒ ජය අරගෙන තමයි අර සාටකිය පූජා කරන්න ඕන කියන තැනට පැමිණෙන්නේ. දැන් බලන්න එහෙම දීලා මේ බ්‍රාහ්මණයා තමන්ගේ සිත හදාගත්තා. කුසල රජතුමා බොහොමත්ම සන්තෝෂ වුණා මේ පුත්‍රයා පිළිබඳව. ඒක සාර්ථක බ්‍රාහ්මණයාට කරුණ කාරණා විමසලා ඔහුට අවශ්‍ය කරන සියලුම වස්ත්‍ර ලබා දුන්නා. දැන් බලන්න අපේ කියමනක් තිබෙනවා. යම් කිසි කෙනෙක් මෙලොවදී යහපත් දෙයක් කරනවා නම් ඌට ඒකාන්තයෙන්ම ඵල විපාක ලැබෙනවා. එයාගේම තමයි අයහපත් දෙයක් කරනවා නම් ඒකේ ඵල විපාකත් ඔහුට ලැබෙනවා. මේ ඒක සාටක බ්‍රාහ්මණයාට එක සලුවයි පූජා කරේ සලු පිළිවිසාල සංඛ්‍යාවක් රජතුමාගෙන් ලැබුණා. ඒ නිසා පින්වත්නි මෙන්න මේ අවස්ථාව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මාර්ගමාත්‍රකා කරගත් ගාථාව දේශනා කරමින් මේ රැස්ව සිටි සියලු දෙනාටම ධර්ම දේශනා කරා. අභිත්තරේත කල්යාණේ පාපා චිත්තං නිවාරේ. හරි වටිනම මේ ගාථාවේ තියෙන අදහස. අභිත්තරේත කල්යාණේ. කල්යාණේ කියන්නේ හොඳ මිත්‍රත්වය, යහපත්ය. මෙතන කල්යාණේ කියලා කියන්නේ කුසල ධර්ම. අභිත්තරේත කල්යාණ නිරන්තරයෙන්ම අපි උත්සාහවන්ත වෙන්න ඕන කුසල් කරන්න. කුසලයට. ඒක සාටක බ්‍රාහ්මණයා තමන්ගේ සිත යොමු කරගත්තේ. ඒක සාටක බ්‍රාහ්මණයා නිරන්තරයෙන්ම ඉදිරියට ගියේ ගමන් කළේ කුසලයේ සඳහා. දෙන්න බෑ කියන ලෝභී සිත පරාජයටපත් කළ මම දිනුවා කියලා කිව්වේ. ඇයි? මෙන්න මේ කුසල ධර්මයේ මුල් කරගත්ත නිසා. අභිත්තරේත කල්යාණි. එහෙම නිරන්තරයෙන්ම කුසලයට අපි සිත යොමු වෙනකොට අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? අභිත්තරේත කල්යාණි පාපා චිත්තං නිවාරේ. මේ පාපී සිත ඒකින් වැළකීලා යනවා. ඒක නේද අපට අවශ්‍ය කරන්නේ. කුසලයට සිත යොමු වෙනකොට අපි සිතට ඇති වෙන පාප සිතුවිලි නැති වෙලා යනවා. එනම් බලන්න පාප සිතුවිලි නැති කරගන්න අපට තිබෙන එකම මාර්ගය තමයි කුසලයේ නිරත වෙන්න. කුසල් වඩන්න නම් අපට කළ යුතු බොහෝ කාරණා තිබෙනවා. අපි බණ භාවනා කළ යුතු වෙනවා. බණ භාවනා කිරීම තුළින් අපට කුසල් වඩා වර්ධනය කරගන්න පුළුවන්. දානමාන පින්කම් කළ යුතු වෙනවා. ඒ විතරක් නෙමෙයි. අපි හැමදෙනාම අනිකාට උදව් කරගත යුතු වෙනවා. අනිකා පිළිබඳව අපි තාමත්ම හොඳ සිතින් යහපත් වූ සිතින් සමාධිගත වූ සිතින් යුක්තව අනිකාත්‍යාපි බලන්න ඕන. දකින්න ඕන. එහෙම වඩන, එහෙම දකින්න, එහෙම කරන කෙනාගේ සිත කුසලයටයි නතුවන්නේ. අන්නේ කුසල් වඩන්න අපි පාපී සිතුවිලි නැති වෙනවා කියන එක මේ ගාථා විපදයේ තුලින් අපට පැහැදිලි. අභිත්තරේත කල්යාණේ පාපා චිත්තං නිවාරේ. මේ සිත හරි කැමැති පව්වඩ කරන්න, පාපී දේවල් කරන්න හරි ලේසි පහසුයි. කෙනෙක් දිහා බලලා අපිට බනින්න පුළුවන්.
හැබැයි ඒ තුලින් ලැබෙන පාපය මුළු ආත්ම භාවයේම අපි විපාක වශයෙන් විඳින සිද්ධ වෙනවා. කෙනෙක් තුලින් ලැබෙන මේ අකුසලයේ ඵල විපාක විඳිනකොට හරි අපහසුයි. හිතලා බලන්න මේ මනුස්ස ලෝකයේ අපි දිහා බලන්න මිනිස්සු වෙලා උපදිනව තමයි. හැබැයි ඉපදුණු මිනිස්සු හැම කෙනාම මනුස්ස ලෝකයේ තියෙන මනුස්ස සැප සම්පත් විඳිනවද නැහැ? කොච්චර විඳිනවද? හිතලා බලන්න. සමහර විට අපි කැලණ ජමා විහාරේ බලන්න යනකොට දකින්නකොට කොච්චරනම් මිනිස්සු යාචකාදීන් තමන්ගේ ජීවිතේ රැක ගන්න, ජීවිතේ ගත කරගන්න, ජීවිතේ පවත්වාගෙන යන මිනිසුන්ගෙන් කොච්චරනම් අතපානවා. ඒ අය කොහේ හරි තැනක ඉඳගෙන ජීවිතේ ගත කරන්න නිදා ගන්නවා. මේ මිනිස්සුත් මිනිස්සුම තමයි. මිනිස්සු වුණාට මිනිස්යන් විඳින සැප සම්පත් විඳින්න තරම් ඒ ඇත්ත වාසනාවන්ත වෙලා නැහැ. ඒ කියන්නේ කුසල් කරලා. හැබැයි ඒ ඇත්තන්ට වඩා අපි කොච්චරනම් වාසනාවන්ත වෙනවද? මේ බණහන මේ ඇත්තන්ට කොච්චරනම් සතුටින් ජීවත් වෙන නිවසක් තිබෙනවද? කුසපිරින් ආහාරක් තිබෙනවද? තමන්ගේ කය වසා ගන්න වස්ත්‍ර තිබෙනවා. කොච්චර සතුටින් ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් ඒ අයට වඩා මේ අය කොච්චර පින් කරලා තිබෙනවද? හැබැයි මේ අයටත් වඩා කොච්චර සැප සම්පත් දින පිරිසක් තව අපි ඉදින් ඉන්නවද? හිතලා බලන්න. කොච්චරනම් අපි කවදාවත් නොදැක්ක මාර්ගාවැනි ගෘහ මන්දිරවල ජීවත් වෙනවා. ලස්සන නවීන තාලේ වාහනවල ගමන් කරනවා. සැප සම්පත් විඳිනවා. ගමන් බිමන් යනවා. මනුස්ස සැප සම්පත් උපරිමයෙන් විඳිනවා. ඇයි? මේ මනුස්ස ලෝකේ අපි මිනිසුන් කොට්ටාස 3ක් වෙලා ඉපදිලා තිබෙනවා නේ. අන්න ඒවා ලැබෙන්නේ Taman කරගත්ත මේ කුසල ධර්ම කරගෙන. බුදුහාමුදුරු දේශනා කරන එනම් අකුසල් කරන්න එපා, කුසලයට සිත යොමු කරන්න. කුසලයට සිත යොමු කරන තැන කුසලයට සිත යොමු කිරීම තුළින් පාපා චිත්තං නිවාරේ. මේ පාපී සිත අපට දුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. පාපී සිතෙන් අපිට වැළකීන්න පුළුවන්කම ලැබෙනවා. බුදුහාරු නැවතත් දේශනා කරන දන්දං කරෝතෝ පුඤ්ඤං, දන්දං කරෝතෝ පුඤ්ඤං නේද? මේ ගාථාව හරි ලස්සනට පැහැදිලි කරනවා. අබිත්තරේත කල්යාණී පාපා චිත්තං නිවාරේ දන්දං කරෝතෝ පුඤ්ඤං පාපස්මින් රමති මන් නේද? දන්දං කරෝතෝ පුඤ්ඤං, පුඤ්ඤං කියන්නේ පින්. ඒ පිනට අපි දන්දං කියන්නේ අපේ සිත තුළ තිබෙන අකර්මණ්‍යතාවය. එහෙම නැත්නම් අපි කියනවා පසුබස්නා ගතිය. ඒ නොයලෙන ස්වභාවය. පින් කිරීමට යම්කිසි කෙනෙක්, පින් කිරීමට යම්කිසි පුච්චලේ පසුබට වෙනවා නම් ඒකාන්තයෙන්ම දන්දං කියලා කියන්නේ අදහස. නේද? මේ ගාථාවෙන් ප්‍රකට කරන්නේ පින් කිරීමට යම්කිසි කෙනෙක් තමන්ගේ සිත ඒ සඳහා යොමු කරන්නේ නැත්තම් අකර්මණ්‍ය කරගන්නව නම් ඒ පුජ්‍යලාගේ සිත ඒකාන්තයෙන්ම පාපස්මින් රමති මනෝ, මේ පාපෙහිම තමයි සිත ඇලෙන්නේ, ගැලෙන්නේ. අද අපිට වෙලා තියෙන්නේ ඒ දේවල් තමයි. පින් කරන්න කාලය යොමු කරන්නේ නැහැ, කාලය ගත කරන්නේ නැහැ. පින් කිරීමට අපි අකමැති වෙනවා. අපි නිරන්තරයෙන්ම පින පැත්තකට දාලා, කුසලයේ පැත්තකට දාලා ඒවයින් ඈත් වෙලා අපි මේ ඇහැ පිනවන්න, පංචේන්ද්‍රයන් පිනවන්න කොච්චර මහන්සි ගන්නවද? හිතලා බලන්න. පන්සලට ගිහිල්ලා අපි මේ වස් කාලයේ තුල අපි බණ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න, පූජාවක් පවත්වන්න, භාවනා කරන්න. අපේ සිත යොමු වෙනකොට අපි නිරන්තරයෙන්ම පාපයට නැමැති, පාපයට නැඹුරු වෙච්ච සිත ඈත් වෙලා යනවා. හැබැයි යම් කිසි කෙනෙක් පන්සලට ගිහිල්ලා මේ දේවල් කරන්න අකමැති නම්, ගෙදර ඉඳගෙන මේ දේවල් කරන්න අකමැති නම්
අපේ සිත ඒකාන්තයෙන්ම පාපස්මින් රමති මනෝ. රමති මනෝ මනස කැමැති වෙන්නේ මේ පාපයට. පාපයට කැමැති වෙලා දුක් විඳින මිනිස්සු අපි බලන්න. පෙර සංසාරේ අපි හැමදෙනාම ගත කරපු ජීවිතේ නෙවෙයිද මේ ලැබිලා තියෙන්නේ. අපි දුන්නු දේවල් නෙවෙයිද අපිට මේ ලැබෙන්නේ. සමහර මිනිස්සු බලන්න ගිනි තියාගෙන මැරෙනවා. සමහර මිනිස්සු ගිනි තියලා මැරෙනවා. සමහර මිනිස්සු අන්ත අසරණ බවට පත් වෙලා අතපය නැතුව ජීවත් වෙනවා. ඇයි මේ? පෙර සංසාරේ කළ කී දේවල් වල ඵල විපාක අපි විඳින්න වෙනවා. යාදිසං වපතේ දීජං තාදිසං හරතේ ඵල. යම්බදු වියක් අපි වපුරනවද ඒහා සමාන ඵලයක්ම තමයි අපිට ලැබෙන්නේ. ඒ ඵලදාව තමයි අපි අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕනේ. ඒ නිසා අපි හැමදෙනාම ජීවිතේ සුවපත් කරගන්න නම් මේ කුසලයට අපි සිත යොමු කරගන්න ඕනේ. මේ පුණ්‍යපෝදා දින මේ ඇතු හැමදෙනාම මෙන්න මේ ගාථාවෙන් ප්‍රකට කරන ප්‍රකාශ වෙන මේ අර්ථයන් ටික ජීවිතයට අදාළ කරගන්න. ඒ අදාළ කරගත්තම අපට අපේ ජීවිත සුවපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ ඇත්ත හැමදෙනාගේම අදහස වන්ට ඕන. අපි අද ඉඳලා හිට මැරෙනවා නම් සමහර විට අපි අද මැරෙයිද කියලා දන්නෙත් නැහැ. ජීවිතේ තරම් අවිනිශ්චිතයි. ඒ අවිනිශ්චිත ජීවිතයේදී අපි හැමදෙනාම පිළිපැදිය යුතු බෞද්ධයන් වන අපි හැමදෙනාම අබෞද්ධ වුණා ඒ පින්නතුන් හැමදෙනාම ඊටාමත් වැදගත් කාරණා කිහිපයක් තිබෙනවා. අපේ සිත තුල ධාරණය කරගන්න. ඒ තමයි සම්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝදපන ඒතං බුද්ධාන් ශාසන. සබ්බ පාපස්සා කරන සියලු බුදුවරු අපට දේශනා කළේ සියලු පාපයන් නොකරයි කරන්ට එපා. සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා. කුසල දහම් වඩන්න. කුසල දහම් වඩන්න ඕන කියන අදහස. සචිත්ත පරියෝදපන තමන්ගේ සිත දමනය කරගන්න. ඒතං බුද්ධාන ශාසනයේ සමය සියලු බුදු රජාණන් වහන්සේලාගේ අනුශාසනාවන් වන. ඒ නිසා අපි හැම දිනාගේම ජීවිත සුවපත් කරගන්න කුසලයට සිත යොමු කරගන්න. කුසලයට සිත යොමු කරගත්තම ඒ තුලින් අපි වවාගත්ත විදියට අපට ගන්න පුළුවන් වෙයි. ඒ නිසා අපි නිරන්තරයෙන්ම මේ දහම් කාරණා සිත තුළ තැම්පත් කරගෙන ජීවිතයේ ආලෝකමත් කරගන්න. ආලෝකමත් කරගත්ත ජීවිතයේ තුලින් යථාර්ථය දකින්න පුරුදු වෙන්න. හැම දිනම සමග සුබදව ජීවිතය ගත කරන්න. ඕනෝන්ට උදව් උපකාර කරගෙන මේ ජීවිතය ගත කරන්න. එහෙම ගත කරගත්තොත් මේ වස් කාලයේ පුරාවටම මේ නිකිනිපුන් හොදායිතා වැදගත් වන්නේ අපට ගිහීනම උපකරුන්තාන නිත්‍යමා මිසදානතු කරෝත ධම්මදානී සිව්පසෙන් උපස්ථාන කරන ගිහි පින්නතුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමයි කළ යුතුයි. එදා මේ පින්නතුන් හැමදෙනාම මේ අවවාද අනුශාසනා ලබාගෙන ජීවිතය සුවපත් කරගන්න. අනුන්ගේ ජීවිත සුවපත් කරගන්නට වඩා තමන්ගේ ජීවිතය සුවපත් කරගත්තොත් අපි හැමදෙනාගේම ජීවිත සුවපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ සඳහා අවශ්‍ය කරන මේ දහම් කාරණා මතක තියාගෙන මා මුලින්ම මතක් කළ දේවදූත සූත්‍රයත් එයගේ මේක සාටක බ්‍රාහ්මණයාගේ මේ කතාවස්තුවෙන් ප්‍රකට කරන දහම් කාරණා මේ පුණ්‍යපෝදා දින ජීවිතයේ මතක තියාගෙන අපි හැමදෙනාගේම වාසනාව උදා කරගන්න අවසානිය තුන් නිවනින් සැනසීම නගා කර ගැනීමට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනාවෙන් යුක්තව හැමදෙනාම සාධනාදයක් වා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා
චිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණය කිරීමෙන් ආදහම් පඬු පූජා කිරීමෙන් ලබාගත්තා වූ සියලු ආනිසංස ධර්මයන්ගේ බලයෙන් උතුම් වූ නිර්වාණ සම්පත් අවබෝධ වේවායි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදර සිතින් පින් අනුමෝදන් විය